ආයිබෝවන් ළමයි මම මේ නිවාඩු කාලේ ඔබට හොඳ දැනුමක් ලබා ගැනීම උදෙසා අදහස් කර කෙටි වීඩියෝ එකක් කරන්න. ඒ වීඩියෝ එක තුලින් ඔබට මම ඉදිරිපත් කරන්නේ 2020 සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රයේ සංයුක්ත ගණිතය 2 ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න 10 අනිවාර්ය ප්‍රශ්න 10 වන ඔබ කෙටි ප්‍රශ්න 10 කියන ඒ ප්‍රශ්න 10ට නිවැරදිව උත්තර ලියන්න හැටි ඔබට පැහැදිලි කරන්න. පළවෙනි ගැටලුව මුලින්ම අපි සාකච්ඡා කරමු. පළමු ගැටලුව මම දැන් ඔබට ඉදිරිපත් කරනවා. මේ ගැටලුවෙන් අපිට කියන්නේ එක එක ස්කන්ධ M වූ A හා B අංශු දෙකක් සුමට තිරස් ගෙඩිමක් මත එකම සරල රේඛාවේ එහෙත් ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙමින් සරල ලෙස ගැටේ. රූපය ඉදිරිපත් කරලා තියෙනවා. ඔබගේ ප්‍රශ්න පත්‍රයේ රූපය ඉදිරිපත් කරලා තියෙනවා. A හා B අංශු දෙක සරල සම ස්කන්ධ ඒවා මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට චලිත වෙනවා. ඊට අපිට කියනවා ගැටුමට මොහොතකට පෙර A හා B ප්‍රවේග පිළිවෙලින් u හා λ u කියලා කියනවා. A හා B අතර ප්‍රත්‍යාඝාතීය සම්මුඛය E කියන අංකය දෙනවා භාගයයි කියලා. එයාගේ ප්‍රත්‍යාඝාතීය සම්මුඛයේ භාගය. එතකොට අපිට කියනවා එහෙනම් ගැටුමට මොහොතකට පසු A හි ප්‍රවේගය සොයා. ගැටුමේ මොහොතකට පස්සේ මේ A හි ප්‍රවේගය සොයා λ විශාලයි 3න් 1 නම් A හි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වන බව පෙන්වනවා. මම කියන ගැටුමේ මොහොතකට පස්සේ මම මේගොල්ලන් ප්‍රවේග ලකුණු කරනවා. මෙන්න මේ ප්‍රවේග ලකුණු කරනවා. මෙතන A B මම මෙයාගේ ප්‍රවේගය මෙහෙට ගන්නවා V1 මෙයාගේ ස්කන්ධය M B ගේ ප්‍රවේගය මෙහෙට ගන්නවා V2 මෙයාගේ ස්කන්ධය M මම සමීකරණ දෙකකින් මේ ගාන ඔබට හදන්න පුළුවන් බව ඔබ පැහැදිලිව දන්නවා. ඊටම සරලව ගාන මම මේ පැත්තට මේ ගම්මිත රේඛීය ගම්මිතා සංස්කෘතිය නියමයි දානවා. අපි කෙටියෙන් ලියුවොත් අපිට මෙහෙම රේඛීය ගම්මිතා සංස්කෘති නියමයි. මම මේක තිරසු දේශාවට භාවිතා කරනවා. ගැටුමට පස්සේ මේ පද්ධතිය ගම්මිතාවය මොහොතකට පසු ගම්මිතාවය ගැටුමට මොහොතකට පෙර ගම්මිතාවය සමාන කරනවා. ඇත්තටම මේ පද්ධතියටම i සමාන ඩෙල්ටා m දාලා මෙයාට සහ මෙයාට i සමාන ඩෙල්ටා m දානවා. i එකතු කරාම i කැපිලා යනවා. ඒක තමයි රේඛීය ගම්මිතා සංස්කෘති නියමය කියලා කියන්නේ. එතකොට අපි මෙහෙට දැම්මහම පසු ගම්මිතාවේ m වාරයක් v2 දානවා. m වාරයක් v1 සමානයි. මෙයාගේ ගම්මිතාවය m වාරයක් අපි දාන්න මෙහෙට මෙයාගේ ප්‍රවේගය මෙහෙට හින්දා ඍණ λ u දාන m මෙයාගේ ප්‍රවේගය මෙහෙට u එන ඔක්කොම m ගෙන් බෙදාගෙන ගියොත් m ගෙන් හැම පදයක්ම බෙදුවාම අපිට ලැබෙනවා v2 දාන v1 මෙතනින් අපි u එරුත් එළියට ගත්තොත් එක ඍණ λ වාරයක් u කියන මේක පළවෙනි සමීකරණය. ඊට පස්සේ මම මේ පැත්තට නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම දානවා. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම. පරීක්ෂණාත්මක නියම. නිව්ටන් කියන්නේ මොකද්ද? වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය සමානයි ඍණ e වාරයක් ලං වීමේ සාපේක්ෂ ප්‍රවේගය. ඊට අපි ලියන්න පුළුවන් v2 ඍණ v1 සමානයි ඍණ e වාරයක් අපි මෙහෙට එනින්දා දොරේනෝ ඍණ λ u ඍණ u එනම් මෙතනින් එනවා v2 ඍණ v1 e කියන්නේ භාගයයි භාගය වාරයක්. එතනින් අපි ඍණයි මේ ඍණ ගත්තොත් කැපිලා කියලා දර වෙනවා. එතකොට මෙතනින් එනවා u එකකුත් එළියට ගත්තොත් λ දාන 1යි කියලා. මේක දෙවෙනි සමීකරණය. ඒ සමීකරණ දෙකයි නොදන්න පද දෙකයි අපෙන් අහන්නේ කාගෙද? ගැටුමෙන් මොහොතකට පසු A හි ප්‍රවේගය. මම පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරනවා. එතකොට ඔබට පුළුවන් පළවෙනි එකේ දෙවෙනි අඩු කරමු. අපිට ඕනේ v1 නේ. එකෙන් දෙක අඩු කරමු. එතකොට v2 කැපෙනවා. v1 ඍණ v1 2යි v1 සමානයි. මෙතනින් මෙතන u වෙනෝනේ. u බෙදීම 2යි. මෙතනින් මම එතකොට u බෙදීම දෙකක් එළියට ගත්තා. u බෙදීම දෙකක් එළියට ගත්තොත් මෙතනින් තියෙන්නේ 1 ඍණ λ. ඒක u බෙදීම දෙකක් එළියට ගත්තොත් 2 ඍණ 2යි λ කියලා එනවා. මෙතන u බෙදීම දෙකක් ගත්ත අඩු කරනකොට ඍණ λ ඍණ 1 කියලා එනවා. එහෙනම් අපිට එනවා v1 සමානයි u බෙදීම 4යි මෙතනින් එනවා
දෙකෙන් එකක් ගියාම 1 ඍණ 3යි ලැම්ඩා කියලා. ඔන්න v1 ගේ ප්‍රවේගයක් කොහොම එනවා? ඊට පස්සේ අපිට කියනවා ලැම්ඩා විශාලයි 3 එකක් නම් a ගේ චලන දිශාව ප්‍රතිවිරුද්ධ වෙන බව පෙන්වනවා. ඉතින් a ගේ චලන දිශාව මෙහෙම ගත්තේ v1. ඒතර යා දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා නම් මෙන්න v1 ගේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. එහෙනම් v1 ගේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ප්‍රතිවිරුද්ධ වෙනවා. අපිට ලියන්න පුළුවන් අපි ගත්තේ මේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා නම් මෙයා අනිත් ඍණාගයක් එනවා ප්‍රවේගය. එහෙනම් අපිට ලියන්න පුළුවන් 1 ඍණ 3යි ලැම්ඩා මොකද වෙන්නේ? කුඩායි බිඳුව කියලා. එහෙනම් මෙතන අපි ලියන්න පුළුවන් ලැම්ඩා කියනවාගේ කවුද වෙනවද? 1 බෙදීම 3ට වඩා වැඩි වෙනවා. එහෙනම් ලැම්ඩා විශාලයි 3 කියලා එනවා. එහෙනම් මේ v1 වල දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා නම් ওই කතන්දරය අපිට ලැබෙනවා. එහෙනම් ලැම්ඩා කියනවාගේ 1 බෙදීම 3ට වඩා වැඩි. ඕක තමයි පළවෙනි ගාන. ඊටම සරල ගානක් ඔබට තිබුණේ. ඒකෙදි අපිට සමීකරණ දෙකයි භාවිතා කරන්න තියෙන්නේ. එකක් කවුද? රේඛීය ගම්‍යතා සංසිද්ධි නියමය. අනිත් එක නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. ඉතින් ඔබට ගැටුම් පිළිබඳ මේවැනි උදාහරණ බොහොම පුහුණු කරනවා. ඉතින් මේ අවුරුද්දේ පළවෙනි ගාන කිසිම අපහසුතාවයකින් තොරව විසඳන්න පුළුවන් ගානක් ඔබ ඉදිරිපත් කරලා තිබුණා. හරි. අපි බලමු දැන් දෙවෙනි ගාන. දෙවෙනි ගැටලුව මම දෙකේ ඉදිරිපත් කරලා තියෙනවා. දෙවෙනි ගැටලුව රූපය ඒකත් අපිට තිබුණා ප්‍රශ්න පත්‍ර රූපෙදී දීලා තිබුණා. ඒතර ගාන කියන්නේ ප්‍රක්ෂිප්ත පිළිබඳ ගැටලුවක්. ඊටම සරලම ගැටලුවක් ඒකක්. අංශුවක් තිරස් ගෙතිමක් මත ඕලක්ෂයක සිට u ගේ අගය දෙනවා 2g ගේ මූලය කියලා. u ආරම්භක ප්‍රවේගයකින් තිරසට ඇල්ෆා කෝණයකින් ඇල්ෆා සුළු කෝණයක් කියලා කියනවා. ආ සුළු කෝණයකින් ප්‍රක්ෂේපණ කරනු ලැබේ. අංශුව o සිට a තිරස් දුරකින් පිහිටි. අංශුව o සිට a තිරස් දුරකින් පිහිටි උස 3යි a බෙදීම 4. සිරස් බිත්තියකට යන්තමින් ඉහළින් යනවා. මේ සිරස් බිත්තියකට යන්තමින් ඉහළින් යයි. අපිට උත්තරයක් පෙන්නන්න කියන මුලින්ම sec වර්ගයේ පෙන්නන්න තියෙන උත්තරය. sec වර්ගයේ ඍණ 4ක් tan alpha ධන 3 සමානයි 0යි කියලා පෙන්නන්න. එනයි alpha tan inverse 2 බව පෙන්නන්න. ඉතින් ප්‍රක්ෂේපණ පිළිබඳ ඉතාමත් සරල ගැටලුවක්. අපිට මේක s සමාන ut ධන භාගයක් at වර්ගයෙන්ම විසඳන්න පුළුවන්. මම මෙතන O කියලා ගන්නම් මේ ලක්ෂ්‍ය P කියලා ගන්නම්. මම S සමානයි UT දාන භාගයක් AT වර්ගයේ නියත තොරණ සූත්‍රය O සිට P ට දානවා. මම මේක O සිට P ට යොදනවා. මෙතන අපි ගමු කාලය T සමාන බිඳුවෙන් ප්‍රක්ෂේපණය කරනවා. මෙතන එනකොට කාලය T සමානයි T කියලා ගමු. එතන මම මෙයාව තිරස්ව දැම්මොත් O සිට P ට එදීමේ මේ සමීකරණය. මේක තිරස්ව දැම්මොත් ආරම්භයේ මෙතන අවසානයේ මෙතන තිරස් විස්ථාපනයේ S කියන්නේ A වෙනවා. තිරස් විස්ථාපනය. ආරම්භක ප්‍රවේගයේ තිරස් සංරචකය අපිට ලැබෙනවා U cos alpha ගතවන කාලය T. අපි තිරස් දාන්නේ වෘත්තත්වයේ තිරස් තියෙන හින්දා මේ කොටස බිඳුවයි. තිරස් යොදනවා. මෙතනින් අපිට T උක්ත කර ගන්න පුළුවන්. මෙතනින් අපිට T කියලා ගේනවා A යට U cos alpha කියලා. ඔන්න කාලය හොයාගත්තා. මේ සමීකරණයෙන් අපි මේක එක කියලා ගමු. මම ආයි සිරස්ව ඉහළට දානවා. O සිට P ට දාන්න. එහෙනම් සිරස්ව ඉහළට දැම්මොත් ළමයි මෙයාගේ ආරම්භය මෙතන අවසානයේ මෙතන සිරස් විස්ථාපනය 3යි a බෙදීම 4. 3යි a බෙදීම 4. ආරම්භක ප්‍රවේගී සිරස් සංරචකයේ u කියන්නේ එතකොට මේක ලියන්න පුළුවන් u sin alpha. u sin alpha ගතවන කාලයේ t ඉහළට දානකොට අපි දන්න ගුරුත්වත්වයේ තියෙන පහළටනේ වේද. එහෙනම් ඉහළට දානකොට ඍණ භාගයයි g t වර්ගය. අපි t වලගේ ආදේශ කරමු මේ සමීකරණය. මේක දැන් දෙක නම් මම t ගේ ආදේශයෙන් නිසා මේක දෙක කියලා ගත්තොත් එකෙන් හා දෙකෙන් මම මෙතන ලියන්නම්. එකෙන් හා දෙකෙන් එක හා දෙකෙන් ඔබට ලියන්න පුළුවන් 3යි a බෙදීම 4 මෙතනින් එනවා u sin alpha t කියන්නේ a යට u cos alpha ඍණ භාගයයි g t වර්ගය කියන්නේ a වර්ගයට u වර්ගය cos වර්ගය alpha මේ ඉතින් බඩ සුළු කරගත්තොත් 3ක් a බෙදීම 4 මෙතන u ට u කැපෙනවා a sin alpha බෙදීම cos alpha tan alpha මෙතනින් එනවා g a වර්ගය මෙතනින් එනවා 2යි u වර්ගය
අපි දන්නවා u කියන්නේ 2ga ගේ වර්ගමූලය. එහෙනම් u වර්ගය කියන්නේ 2ga කියලා එනවා. එහෙනම් මෙතනින් අපිට ඊට පස්සේ එනවා තව ga වර්ගය එතන u වර්ගය ආස කරා cos වර්ගයක් උඩට දාමු sec වර්ගය alpha කියලා එනවා. දැන් සුළු කරගත්තොත් මෙතනින් g ට g කැපෙනවා. මෙතන a ට එකකුත් කැපෙනවා. දැන් මුළු සමීකරණයම 4ෙන් ගුණ කරනවා. a ගෙන් බෙදාගෙන යනවා. එහෙනම් මෙතනින් එනවා 3 සමානයි 4යි tan alpha ඍණ sec වර්ගය alpha කියලා එනවා. අපිට පෙන්නන දේ උත්තරය ලැබෙනවා. මෙයා මෙහෙට ගත්තාම sec වර්ගය alpha 4ක් tan alpha මෙහෙට එනකොට ඍණ 4ක් tan alpha ඍණ 4ක් tan alpha ධන 3 සමානයි 0යි කියලා එනවා. අපිට පෙන්නන දේ මේ උත්තරේ sec වර්ගය alpha ඍණ 4ක් tan alpha ධන 3 සමාන 0. ඔබ පෙන්නන දේ උත්තරය. ඊළඟට ඔබට කියන ni alpha ට අගයක් අහනවා. මේ alpha ප්‍රක්ෂේපණ කෝණය හොයාගන්න. එහෙනම් අපි පුළුවන් මේ ඔක්කොම tan වල දීපු sec වර්ගය alpha ලියන්න පුළුවන් ත්‍රිකෝණමිතියේ එක ධන tan වර්ගය alpha මෙතනින් එනවා ඍණ 4ක් tan alpha ධන 3 සමාන 0. අපිට එනවා tan alpha වලින් වර්ග සමීකරණයක් කවුද එන්නේ? ඒකට tan වර්ගය alpha ඍණ 4ක් tan alpha ධන 3යි එතන එකයි 4 සමාන 0. මේ කියන්නේ tan alpha වල පූර්ණ tan alpha ඍණ දෙකේ පූර්ණ වර්ගයක් tan alpha ඍණ 2 සම්පූර්ණ වර්ගය සමාන 0. එහෙනම් මෙයා බිඳු වෙනවා කියන්නේ tan alpha සමානයි 2යි. එහෙනම් alpha සමානයි tan ප්‍රතිලෝම 2යි කියන එක. දැන් තාම සරලව ගන්න ඔබට ප්‍රක්ෂේපයක් දීලා තිබුණේ. මේක තමයි ඔබට දෙන ආදර්ශ විසඳුම. මේක හරියට අවබෝධ කරගන්න. තනිකර මම දාගත්තේ කවුද? s සමාන ut කරන භාගයක් at වර්ගය. ඊටම සරල සුළු කිරීමක් මේ ගැටලුව තුළ ඔබේ බලාපොරොත්තු වෙන තියෙන එච්චරයි. ඊටම සරලම ගැටලුවක් ඔබට දී ඇති. අපි යමු තුන්වෙනි ගැටලුවට. තුන්වෙනි ගැටලුව ඊටම සරල ගැටලුවක්. මේ බලන්න පළවෙනි ගැටලුව දෙවෙනි ගැටලුව වගේම තුන්වෙනි ගැටලුවේ ඔබට ඔබගේ ප්‍රශ්න පත්‍රයේ රූපේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර ගාන කියනකොට ඔබගේ ඇස් රූපයට යොමු කරමින් අදාළ දත්ත ලකුණු කිරීම තමයි තියෙන්නේ. ඊට පස්සේ සමීකරණ දාලා මේ ගාන පාස් වෙන හදන්න පුළුවන්. ඒතර මේ ගාන අපිට කියන්නේ එක එක ස්කන්ධයෙන් වූ a හා b අංශු දෙකක්. මේ අංශු දෙකෙන් ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධයෙන් මෙයාගේ ස්කන්ධයෙන් එක එක ස්කන්ධයෙන් වූ a හා b අංශු දෙකක් අචල සුමන කප්පියක් මතින් යන අචල සුමන කප්පියක් මේ තියෙන්නේ. මේ කප්පිය මතින් යන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක දෙකලවරට ඇඳා රූපයේ දැක්වෙන පරිදි ඒ අංශුව තිරස් ගෙබිමක සිට සිම්පල් a උසකින් ඇතිවද b අංශුව ගෙබිම ස්පර්ශ කරමින්ද සමතුලිතතාවයේ පිහිටා ඇත. දැන් ඒ අංශුවට සිරස්ව පහළට mu ආවේගයක් දෙනු ලැබේ. දැන් මෙහෙම තියලා ඒ අංශුවට දෙන ආවේගයක්. I කියලා ආවේගයක් දෙනවා. ඒ ආවේගයගේ mu ආවේගයක් දෙනු ලැබේ. ආවේගයෙන් මොහොතකට පසු ඒ අංශුවේ ප්‍රවේගය සොයන්න. දැන් ආවේගය දුන්නට පස්සේ ඒ ආවේගයෙන් මොහොතකට පස්සේ ඒ අංශුවේ ප්‍රවේගය අහනවා. ඔබට ඕන නම් මෙතන මේ ප්‍රවේගය ලකුණු කරලා හදන්න පුළුවන්. නැත්නම් වෙන රූපයක් වේගයෙන් ඇඳගත්තොත් මහවලාවක් නැහැ. දැන් මෙයාම තියෙනවා. මෙයා මෙහෙම තියෙනවා. දැන් ආවේගය දුන්නා. ආවේගය දීපු ගමන් මෙයා ඊට මොකද පද්ධතියෙන් ගැස්සිලා චලනය වෙන්න පටන් ගන්නවා. පද්ධතිය සම්තතිකතාව පිටවෙනවා ගැස්සෙනවා. එතකොට මේක ඇති වෙනවා ආවේගී ආතතිය. ඒ ආවේගී ආතතිය ලකුණු කරමු අපි તો මේක ආවේගී ආතතිය J. ඒ මෙහෙම දෙන ආවේගය නිසා මෙයාට ඇති වෙන ආවේගී ආතතිය J. එතකොට ඒ ප්‍රශ්න චලනය වෙන්න ප්‍රවේගය අපි ගමු පහළට v කියලා. එතකොට මෙයා මෙහෙට ඉහළට යනවා v වලින් ආවේගී ආතතිය J කියලා ගත්තා. මේ ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ නේ ආවේගය දුන්නා කියලා. මොකද මේ රූපයේ මේකෙම ලකුණු කරක් කවන්නේ ඔබගේ අවබෝධය සඳහා වෙන රූපයක් ඇත. ඒ ඔබෙන් අහන්නේ මේ පද්ධතිය චලනය වෙනද ඒ අංශුවේ ප්‍රවේගය. ආවේගයෙන් මොහොතකට පසු ඒ අංශුවේ ප්‍රවේගය. අපි ආවේගයෙන් මොහොතකට පසු ඒ අංශුවේ ප්‍රවේගය v කියලා අරගෙන ලකුණු කරා. මෙයා v වලින් පහළට යනවා නම් b අංශුව v වලින් ඉහළට යනවා. ඉතින් මේ අංශුව මේ තියෙන b අංශුව. එහෙනම් මම මේකට එකම සමීකරණය තියෙන කවුද i සමානයි ඩෙල්ටා m දාලා ඩෙල්ටා m දාලා මේක හොයන්න පුළුවන්. එහෙනම් අපි කියනවා ආවේගය සමානයි කම්මිතා පරිවර්තනය.
මේ සූත්‍රය භාවිතා කරනවා. එතෙන්දී මම මුලින්ම ඒට දානවා. ඒට පහළට දානවා. එතකොට මෙයාගේ තියෙන ආවේගය මෙතනින් J තියෙනවා. අපි එතකොට එන්න J මෙතන ආවේගය කවුද mu. එතකොට අපිට mu ඍණ J මේක තමයි මෙතන තියෙන ආවේගය. ඊට පස්සේ මෙතන ගැටුමට පස්සේ ආවේගය J ගැටුමට පෙර ආවේගය mu. එතන වෙන්නේ පොදු ආවේගය ඉන්නේ මෙයාගේ සමස්ත ආවේගය ඉන්නේ සම්ප්‍රයුක්තයේ mu ඍණ J පහළට දාන්න. ඔය දෛසිකව මේවා ඊට පස්සේ මෙතනින් පසුගාමිකාවය. එතන m වරක් v. පෙරගාමිකාවයක් නැහැ නේ මෙයා නිශ්චලයි. ආවේගය දෙන්න පෙර ඒ අංශු නිශ්චලයි. එතකොට එන්නේ mu ඍණ j සමාන mv. මේක පළවෙනි සමීකරණය. ඊට පස්සේ මම d ට දානවා. b අංශුවට. ඒකට අපි ගමු ඉහළට දාමු. ඒකට අල්ලගෙන ඉහළට. ඉහළට දැම්මොත් මෙතනින් එනවා j mv. එතන j විතර ආවේග මෙතන ආවේගුත් නැහැ. එතන ඉන්නේ j. ඊට පස්සේ පසුගාමිතාවය mv. පෙරගාමිතාවය බිඳුවයි. පෙරගාමිතාවයක් නැහැ. මේක දෙක. එහෙනම් අපිට පුළුවන් මේ දෙක එකතු කරොත් 1 2යි. පළවෙනි සමීකරණයට එකතු කරනවා දෙවෙනි සමීකරණය. එතකොට මෙතනින් ඍණ j කැපෙනවා. mu සමානයි mv 2යි mv. දෙපැත්තම m ගේ බෙදා අයින් කරලා අයින් කරාම එනම් මෙතන අපිට එනවා v සමානයි u බෙදීම 2යි කියලා. ඔන්න v වලගේ එනවා u බෙදීම 2යි. මෙයා දාන්න වෙන පටන් ගන්න ප්‍රවේගය u බෙදීම 2යි. ඊට පස්සේ ගාඩේ අහනවා ඒට ගෙවිම වෙත ළඟා වෙන්න ගන්න කාලය ලියා දක්වන්න. මේ කාලය ලියා දක්වන්න. දැන් අපි බැලුවොත් ඊට පස්සේ පද්ධතිය වුණාට පස්සේ මේකේ ඊට ආතතියක් ඇති වෙලා ගැසීම වල ආතතියක් ඇති වෙලා මේක තොරණේ පහළ වගේ. මේ තොරණේ ඇත්තට මොකක්ද කියලා අපිට හොයන්න පුළුවන්. මෙයාගේ ස්කන්ධය මෙයාගේ ස්කන්ධය සමානයි. එහෙනම් මෙයාගේ ස්කන්ධය සමාන නම් මේ පද්ධතිය මොකක් වෙනවද? ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. තොරණයක් පවතින්නේ නැහැ. ස්කන්ධය සමාන හින්දා ඔය x සමාන m දාලා පෙන්වීම අත්‍යවශ්‍ය නැහැ. එතකොට මේක ලියා දක්වන්න හින්දා ළමයින්ට පහසුවෙන් ගන්න පුළුවන්. මෙයා දැන් මෙයාගේ තොරණේ බිඳුවයි. මේ පද්ධතියේ තොරණේ x කෙනාගේ බිඳුවයි කියලා ලියන්න පුළුවන්. ඇයි ඒ මම කියන්නේ? මෙයාගේ ස්කන්ධය සමාන නිසා. ඔයගොල්ලෝ t ලකුණු කරලා x සමාන m දාලා තොරණේ ලියුවොත් තොරණ බිඳුවයි කියලා එන්නේ. ඒක අපි ලියා දක්වන්න හින්දා මේකවත් පුළුවන් දැන්. එහෙනම් මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට එන්න ගතවන කාලය අහන්න. ඉතින් මෙයා මෙතන ප්‍රවේගයෙන් දානවා. එහෙනම් මට ලේසියෙන්ම හොයන්න පුළුවන්. මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ගතවන කාලය v සමානයි u ධන t දාලා v ගන්නවා. අපි ගහන්නේ ඒට ගෙවි වේද ළඟා වෙන්න ගතවන කාලය. ඒක අපිට හොයා ගන්න පුළුවන්. මේ දුරක් ගන්නවා. මේ දුර ගන්නවා. එතකොට මෙතන ප්‍රවේගය v ගන්නවා. එහෙනම් අපිට පුළුවන් S සමානයි ut දාන භාගයක් at වර්ගය දාලා අපිට කාලය හොයන්න. මේ පැත්ත දාන්න. කාටද? 8. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට විස්ථාපනය අපි දන්නවා a කියලා. මෙයා පටන් ගන්නෙ මෙයා චන්දරේ පටන් ගන්නෙ v වලින්. එතන මෙතනින් එනවා v. ඊටතොර කාලය තමයි අපි ගහන්නේ t. එහෙනම් අපිට a v වලගේ ගන්නවා u බෙදීම 2යි කියලා t. එහෙනම් t සමානයි මොකද තොරණේ මෙයා බිඳුවයි නේ බිඳුනින්ද. එහෙනම් t සමානයි 2යි a යට u කියලා එනවා. එහෙනම් අපිට t වලගේ උන් ලියා දක්වන්න පුළුවන් 2ක් a බෙදීම u කියලා. හරි පහසුයි. ඉතින් මේ ගානක් බලන්න i සමාන ඩෙල්ටා m තුලින් අපි ගාන විශ්ලේෂණය කරලා පද්ධතිය චාන්දරන පොදු ප්‍රවේගය හොයාගත්තා. ඊට පස්සේ අපිට පේනවා මෙයාගේ ස්කන්ධ දෙක සමාන හින්දා මේකේ යන්නේ ඒකාකාර වේගයෙන් මෙතෙන් එන්නේ. එතකොට අපි හින්දා S සමාන ut දාලා අපි හොයාගත්තා මෙයාගේ මෙතෙන් එන්න කාලය. ඒ තමයි ඔයගොල්ලන්ගේ පේපර් එකේ තුන්වෙනි ගාන දැස මේ පාර ඉදිරිපත් කරේ. ඒකත් ඉතාම ලේසි ගානක්. අපි බලමු හතරවෙනි ගැටලුව ඊළඟට. හරි. ගැටලුව අංක 4. ගැටලුව අංක 4 දී ඔබට ඉදිරිපත් කරන්න ළමයි ඒකේ රූපයක් දීලා නැහැ. ඉතාමත් සරල ගැටලුවක් තියෙන්නේ කාර්ය ශක්තිය හා ශ්‍රමතාවය සම්බන්ධ ගැටලුවක්. අපිට කියනවා මම ඔබගේ තිරේ ගැටලුව දිස්කවුන සලස්වනවා බලන්න. ස්කන්ධය 1500 කිලෝග්‍රෑම් වූ කාර්යයක්. විශාලත්වය 500 නිව්ටන් වූ නියත ප්‍රතිරෝධයකට එරෙහිව ඍජු තිරස් මාර්ගයක ධාවනය වේ.
කාර්යයේ එන්ජිම 50 කිලෝවොට් ජවයකින් ක්‍රියා කරමින් කාර්ය 25 ms/එක වේගයෙන් ධාවනය වන විට එහි ත්වරණය සොයන්න. අපි ඔය දත්ත ටික ලකුණු කරමු. මේ කාර්යයක් තියෙනවා මෙහෙම. මේ කාර්යයේ ස්කන්ධය අපිට දෙනවා m කියන්නේ 1500 කිලෝග්‍රෑම්. SI එක වලින් ගන්න ලකුණු කරගන්න. ඒක වැදගත්. කොහොමද මේ SI එක වලින් තියෙන්නේ ස්කන්ධය මෙයා නිව්ටන් 500ක නියත ප්‍රතිරෝධයට එරෙහිව. ඒතකොට මෙයා මත ක්‍රියා කරන ප්‍රතිරෝධය R තියෙනවා 500යි නිව්ටන්. නිව්ටන් 500ක නියත ප්‍රතිරෝධයකට එරෙහිව 500 කිලෝවොට් ජවයකින්. ඒතකොට මෙයාගේ ජවය මේ කාර්යයේ ජවය අපිට දෙනවා 500 කිලෝවොට්. 500 කිලෝවොට් කියන්නේ 500 වැඩි කිරීම 10 වොට්. SI එක වලින් ලියුවොත්. ක්‍රියා කරමින් 25 ms/එක වේගයෙන් ධාවනය වන විට. ඒතකොට මෙයාගේ ප්‍රවේගය තරණය වන ප්‍රවේගය v අපිට දෙනවා 25 ms/එක. මෙහෙම ධාවනය වන විට එහි ත්වරණය සොයන්න. මෙයාගේ ඒ වල අගය තමයි අහන්නේ. මේකේ ත්වරණය අගය. ඉතින් අපි පළමුවෙන් නම් ඔයා හොයා ගන්න ඕනේ. මේ කාරකේ ප්‍රකාශන බලය හොයා ගන්න ඕනේ. අපි දු ප්‍රකාශන බලය k කියලා. එහෙනම් k හොයන්න පුළුවන්. අපි ගාව තියෙන සමීකරණය ජවය සමානයි බලය වැඩි කිරීම ප්‍රවේගය. ජවය සමානයි බලය වැඩි කිරීම ප්‍රවේගය. ඒ ජවය අපිට ගන්න දුන්නා මෙයාගේ 500 වැඩි කිරීම 10 වොට්. බලය ප්‍රකාශන බලය ඒක k අපි k කියලා ගත්තේ ප්‍රවේගය. ඒකත් අපිට දෙනවා ගානේ 25 ms/එක කියලා. එහෙනම් මෙතනින් එනවා මෙතන 25යි 50යි මෙතන ගත්තාම මෙතනින් එනවා 20 වැඩි කිරීම 10 ඒ කියන්නේ 2000යි කියලා එනවා. එහෙනම් අපිට එනවා ප්‍රකාශන බලයගේ නිව්ටන් 2000 කියලා එනවා. ඒක අපිට ඕන වෙනවා මෙයාගේ ත්වරණය හොයාගන්න. ඕන ප්‍රකාශන බලය අපි ගත්තා. ප්‍රකාශන බලය අපි හොයාගත්තා. ඊට පස්සේ මම මෙයාට x සමානයි මේ දාන කාර්යයට මේ පැත්තට x සමානයි මේ දාන. එහෙනම් මෙතෙන්ට මේ පැත්තේ ප්‍රකාශන බලය k 2000යි ඍණ ප්‍රතිරෝධ බලය r 500යි සමානයි ස්කන්ධය m 1500යි. මෙයාගේ ත්වරණය a. එහෙනම් මෙතෙන් 2000යි 500යි කියම 1500යි 1500 බෙදුවොත් 1යි. එහෙනම් ඒ වලා කියනවා 1යි ms/2යි කියලා. එහෙනම් මෙයාගේ ත්වරණය අපිට එනවා 1යි ms/2යි කියලා. ඊට පස්සේ අපිට කියනවා මෙම මොහොතේදී කාර්ය එන්ජිම ක්‍රියා විරහිත කරනු ලැබේ. එන්ජිම ක්‍රියා විරහිත කරන මොහොතේ සිට තප්පර 50කට පසු කාර්ය වේගය සොයන්න. හරි. දැන් මේ මොහොතේදී දැන් මෙහෙම වෙනකොට මේ අවස්ථාවේ කාර්ය එන්ජිම ක්‍රියා විරහිත කරනවා. කාර්ය එන්ජිම ක්‍රියා විරහිත කරන මොකද වෙන්නේ? ප්‍රකාශන බලය නැති වෙලා යනවා. කාර්ය එන්ජිම අපි ක්‍රියා විරහිත කරනවා. ප්‍රකාශන බලයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් මෙයාගේ එන්ජිම ක්‍රියා විරහිත කරාම මෙයාට ඇති වෙන මන්දනේ වාගන්න. එන්ජිම ක්‍රියා විරහිත කරාම එන්ජිම ක්‍රියා විරහිත කළ විට මම මේක දානවා x සමාන n. අපිට අපි දුමු ත්වරණය f කියලා සිම්පල් f කියලා. ඒක ඍණාගයක් එන්නේ මොකද මන්දනයක් නැති වෙන්නේ එන්ජිම ක්‍රියා විරහිත කරොත්. එතකොට එහෙනම් දැම්මම අපි දන්නවා මේ ප්‍රකාශන බලයක් ඇති වෙන්නේ නැහැ. ඒකෝ තියෙන ප්‍රතිරෝධී බලය විතරයි එන 500යි. ස්කන්ධය කවුද m 1500යි. ත්වරණය අපි සිම්පල් f කියලා ගත්තේ. එහෙනම් f වල අගය ලැබෙනවා ඍණ 3න් 1යි කියලා. එහෙනම් f වල අගය අපිට ලැබෙනවා ඍණ 3න් 1යි ms/2. f වල අගය SI එක වලින් ලැබෙනවා. අපෙන් අහන්නේ එන්ජිම ක්‍රියාවිරහිත කර තප්පර 50කට පසු කාර්ය වේගය. එහෙනම් දැන් මෙයාගේ මන්දනේ දන්නවා තප්පර 50කට පස්සේ කාර්ය වේගය හොයන්න මම දැන් v සමානයි u ධනය t දානවා. එහෙනම් v තමයි ඕනේ u වලගේ අපි දන්නවා එන්ජිම ක්‍රියාව විරහිත කරනකොට මෙයාගේ ප්‍රවේගය 25 ms/එක 25යි මෙයාගේ මන්දනේ ඍණ 3න් 1යි තප්පර 50කට පස්සේ අහන්නේ කාලය t 50යි තප්පර. එහෙනම් මෙතනින් එනවා පොදු හරය 3යි 3 වරක් 25 75යි 75න් 50ක් ගියාම 25යි. එහෙනම් අපිට එනවා 25 බෙදීම 3යි ms/1යි කියලා එනවා. එහෙනම් එන්ජිම ක්‍රියා විරහිත කරාට පස්සේ ක්‍රියා විරහිත කළා තප්පර 50කට පස්සේ ඔබ කාර්ය ප්‍රවේගය වුත් ඔබට එන්නේ 25 බෙදීම 3යි ඒ තප්පරයට මීටර කියලා එනවා. හරි. ඊටම පහසුම ගාන ඔබගේ 4 වෙනි ගාන ලෙස ඔබට ඉදිරිපත් කළ තිබුණේ
කාර්ය ශක්තිය හා ක්ෂමතාවයෙන් කරන ශක්තියක් තිබුණේ නැහැ. කාර්යය විතර ප්‍රකාශන බලය හොයන්න විතරයි තිබුණේ. ඊට පස්සේ X සමාන MA එදීම තිබුණේ. මේ ගැටලුවක් මම හිතන්නේ ඔබ පැහැදිලිව විභාගයට කළේ ඇති. අපි ඊළඟට බලමු. පස්වෙනි ගැටලුවේ ළමයි ඔබට නිවැරදි රූප ඒගොල්ලෝ රූප සටහන ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඔබට තියෙන ගැටලුව කියවමින් රූප සටහනේ අවශ්‍ය දත්ත ලකුණු කරන්න. දත්ත ලකුණු කරලා තියෙන සැහැල්ලු දුරට දිග එල්වන සැහැල්ලු අවිතන්‍ය තන්තුවක් මගින් තිරස් සිවිලිමක නිදහසේ එල්ලා ඇති ස්කන්ධ දෙකයින් වූ p අංශුවක් සමතුලිතතාවයේ පවතී. මේ තිරස් සිවිලිමක නිදහසේ එල්ලලා තියෙන L දිග තන්තුවක් මගින් මෙහා p අංශුව ඔබ නිදහසේ සමතුලිතව පවතිනවා. u ප්‍රවේගයෙන් තිරස් දිශාවකින් චලනය වන ස්කන්ධයේ වූ තවත් අංශුවක් p අංශුව සමග ගැටි ඒට හාවේ. ඊළඟට පෙන්වන ස්කන්ධයෙන් වෙච්ච තවත් අංශුවක් p අංශුවත් එක්ක තිරස්ව ගැටිලා එනත් එක හා වෙනවා. ගැටි හා වේ. තිරස් දිශාවෙන් චලනය වෙනවා. හරියට දෙකක් තිරස්ව ගැටෙන්නේ එතකොට ගැටි හා වේ. ගැටුවට පසුව ද තන්තුව තදව පවතින අතර සංයුක්ත අංශුව සිවිලිමට යන්තමින් ළඟා වෙනවා. දැන් මේ ගැටුවට පස්සේ මේ දෙන පොදු වස්තුවක් කරන්නේ හා වෙන හින්දා ඊට පස්සේ තන්තු තදව පවතිනවා නම් මෙයා මේව වෘත්තාකාර චලිතයක් ආරම්භ කරන එතකොට ඔයගෙන මේ රූපයක් ඇඳ ගන්නවා. දැන් මේ වදිනවා. ඊට පස්සේ එන පොදු වස්තුවක් වෙනවා. ඒතර එයා ස්කන්ධය 3යින් එයා චලිත වල පොදු ප්‍රවේගය අපි v කියලා ගමු. මෙයා ඔය විදිහට ඔහම යනවා. ගිහිල්ලා එයා සිවිලිම ඔහම ආයෙ සිවිලිම ගාවට ළඟා වෙනවා. තදවලේ අංශුව යම් සංයුක්ත සිවිලේ යාන්ත්‍රමේ ළඟා වෙනවා. ඊට පස්සේ u වලගේ අහනවා. හරි. u වලගේ අහනවා මේ u වලගේ. ඉතින් යාන්ත්‍රමේ ළඟා වෙනවා කියන්නේ මෙතන ප්‍රවේගය බිඳුව වෙන ළඟා වෙන මොහොතේ. හරි. එහෙනම් මුලින්ම අපි බලමු මෙන්න මේ චලිත වන පොදු ප්‍රවේගය මෙතන. ගැටුමේ මොහොතකට පසු මේ සංයුක්ත අංශයේ ප්‍රවේගය v කියලා ගත්තොත්. ඒ කියන්නේ ගැටුමේ මොහොතකට පස්සේ මොහොතකට පෙරයි සලකලා මම ගම්මිතා සංසිද්ධි දානවා. මේ පැත්තට රේඛීය ගම්මිතා සංසිද්ධි දානවා. රේඛීය ගම්මිතා සංස්ථිති නියමය. මේක දැම්මා. ඒකට යන්න පුළුවන් ගැටුමේ මොහොතකට පස්සේ ගම්මිතාවය. මොහොතකට පස්සේ ගම්මිතාවය. 3i වරක් v. සමානයි. ගැටුමට මොහොතකට පෙර ගම්මිතාවය. මෙයාට ප්‍රවේගයක් නැහැ. එයා ගම්මිතාව බිඳුවයි. මෙයාට තියෙනවා මේක mu අපි ගත්ත පැත්තටමයි mu. එහෙනම් මෙතනින් v වලගේ අපිට එනවා u බෙදීම 3යි කියන. එහෙනම් මේ පොදු සංයුක්තයේ චලිත වන වේගය u බෙදීම 3යි. අපිට ඕනේ මේ u ට උත්තරයක් ගන්න. හරි ඔය සදා උත්තරයක් ගන්න ඔය ගන්න තියෙන්නේ. අපිට දෙනවා දත්තය. මෙයා මේකේ සිවිලිමට ළඟා වෙන යන්ත්‍රයේ සිවිලිමට ළඟා වෙනවා. එහෙනම් මෙන්න මේක මම විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා ගත්තොත්. ඔයගලන්ට පුළුවන් ශක්ති සංස්ථි නියමය භාවිතා කරන්න. මම ශක්ති සංස්ථි නියමය දානවා. ශක්ති සංස්ථති නියමය. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී තියෙන දැන් මෙයාට දැන් තන්තුවම තිබුණාට දැන් මේ අවස්ථාවේදී දැන් මෙහෙමනේ තියෙන්නේ කී ආත්‍රික බලය තියෙනවා. තිබුණාට එකකින් කාර්යයක් වෙන්නේ නැහනේ. මෙයාගේ මෙතන ස්කන්ධය 3යින් දීව සංස්ථිතික බල. එතකොට මෙයා සංස්ථිතික පද්ධතියක්. ඉතින් මේ ඒ හින්දා මෙයාට පුළුවන් අපි ශක්තිය සංස්ථිතික කරන්න. එහෙනම් මෙතනදී ශක්තිය සමාන කරන්න. ශක්තිය හරියට වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ චාලක ශක්තිය දන මේ චාලක ශක්තිය දන විභව ශක්තිය යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය නියමේ දාන්න. මෙයාගේ මෙතන තියෙන චාලක ශක්තිය දන විභව ශක්තිය මෙතෙන්දී චාලක ශක්තිය දන විභව ශක්තියට සමාන කරනවා. අපි බලමු මෙතෙන්දී චාලක ශක්තිය දන විභව ශක්තිය. චාලක ශක්තිය බිඳුවයි. අපි උන මෙතන ක්වෙස්චන් එකට නමක් දාමු A කියලා. මේක B කියලා ගමු. එහෙනම් EA A හිදී ශක්තියයි B හිදී ශක්තියයි සමාන කරනවා. A හිදී ශක්තිය අපි ලියන්න පුළුවන් චාලක ශක්තිය බිඳුවයි. එයි මෙතනදී යන්ත්‍රෙන් ළඟා වෙනවා කියන්නේ ප්‍රවේග බිඳුව වෙනවා. එයාගේ විභව ශක්තිය එතෙන්දී විභව ශක්තිය පවතින්නේ නැහැ නේ. මෙතන විභව ශක්තිය ශූන්‍ය මට්ටමින්ද විභව ශක්තිය බිඳුව. B හිදී චාලක ශක්තිය භාගයයි 3m v වර්ගය. විභව ශක්තිය අපි ලියන්න පුළුවන් md නේ. එතකොට මෙතන ස්කන්ධය 3m g මෙතන උස කියන්නේ l. ඔමේ. අපිට මෙතන ලියන්න පුළුවන් 3m වරන අයින් කරොත් v වර්ග බෙදීම 2 එතනක මම ලියනවා v වර්ග බෙදීම 2
සමානයි GL කියන. GL. අපිට ඕනේ YouTube කරයක් අපි දන්නවා V කියන්නේ කවුද? U බෙදීම 3යි. V වර්ගය කියන්නේ ඒතකොට U වර්ගය යට 9යි. මෙතන තියෙනවා 2ක්. එතනින් එනවා GL. එහෙනම් U වර්ගය සමානයි 18යි GL. එහෙනම් U කියන්නේ 18යි GL ගේ වර්ගමූලය කියලා එනවා. දැන් මේ U ට උත්තරයක් වෙනවා තියෙන්නේ. ඒක 18යි GL ගේ වර්ගමූලය කියලා එනවා. තාම සරල ගානක් අපිට පස්වෙනි ගානකට යොමු කරේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ 2020 සංයුක්ත ගණිතයේ 2 ප්‍රශ්න පත්‍රයේ ගති විද්‍යාව ලැබුණු ප්‍රශ්න පහම කෙටි ප්‍රශ්න පහම ඉතාමත් ලේසි තත්ත්වයක තිබුණේ. සාමාන්‍ය මූලික ගති විද්‍යාවේ මූලික දැනුම තියෙන ඕන කෙනෙක්ට මේ ගණන් පහ හදන්න පුළුවන්. ඒ හින්දා විභාග දෙපාර්තමේන්තුව ළමයි කෙනෙක් බොහොම අනුකම්පා සාගතව මේ පාර පේපර් එකේ දීලා තියෙනවා. ඉතින් වැඩ කරපු කිසිම ළමයෙක්ට මේ ගණන් නොහදින්න කාරණාවක් නැහැ. හරි. මේ කෙටි වීඩියෝ එක තුලින් මම ඔබට ඉදිරිපත් කරේ මේ ගති විද්‍යාව කියන්නේ සංයුක්ත ගණිතයේ 2 ප්‍රශ්න පත්‍රයේ ගති විද්‍යාව ගණන් 5. කෙටි ප්‍රශ්න පත්‍රය ගණන් 5. හදලා හැටි. එතනින් එහාට තව ගණන් 3ක් තියෙන ස්ථිති විද්‍යාවය ගණන් 3කුයි සම්භාවිතාව ගණනයි සංඛ්‍යානේ ගණනයි. අපි ඒක ඊළඟට තව කෙටි වීඩියෝ එකක් තුලින් මම ඔබට ඒ ගණන් 5 ඉදිරිපත් කරන්නම්. මේ ගණන් 5 තමයි මම මේ වීඩියෝ එකෙන් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රශ්න පත්‍රයේ අවශ්‍ය දේවල් ඔබට ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අපගේ Telegram group එකට සම්බන්ධ වෙන්න. ඒක ඒ link එක මම වීඩියෝ එක තුල දක්වා තියෙනවා. ඒ link එක ක්ලික් කරලා ඔබ අපේ Telegram group එකට සම්බන්ධ වෙලා අදාළ ගණන් ටික ඩවුන්ලෝඩ් කරගන්න. හරි ළමයි, එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ නැවත හමු වෙමු. ආයුබෝවන්.